හරි පුතේ අපි ටියුට් එකට එමු. මම පොඩ්ඩක් මතක් කරලා ඉන්න. මොකද අපි ගිය සතියේ මේ පාඩමේ කොටසක් අවසන් කළා. අපි දන්නවා අපේ පාඩම තමයි වෙළඳාම සහ ඉතින් රිපීට් වෙනවානේ. හරි. වෙළඳාම සහ උපකාරක සේවා. මම පුතේ මේක පටන් ගද්දි පාඩම පටන් ගද්දිත් ඔයගලන්ට කිව්වා මේ පාඩම ටිකක් නෙමෙයි ගොඩක් විශේෂ පාඩමක්. මොකද 11 වසරේ තියෙන අපිට තියරි පාඩම් වල ලොකුම සහ වැඩිපුර තියරි කොටස් ටිකක් තියෙන පාඩම තමයි මේක. සම්පූර්ණ පාඩම අපි ගත්තොත් එහෙම විභාගෙදී ලකුණු 10ක් ඒ ආසන්න ලකුණු ප්‍රමාණයකට මේ පාඩමෙන් ප්‍රශ්න එනවා. කෙටි ප්‍රශ්න පත්‍රය ගත්තොත්, විශේෂ ප්‍රශ්න පත්‍රය ගත්තොත් මේකට අදාළ ප්‍රශ්න එනවා. ඉතින් මේ නිසා අපි මේ පාඩම විශේෂයෙන් සාකච්ඡා කරන්නේ සහ මේ පාඩමේ කොටස් කිහිපයක් තියෙනවා. වෙනස් කොටස් කිහිපයකින් එකතු වෙච්ච පාඩමක් මේක. ඒක නිසා මේක ටිකක් දිග පාඩමක් වීමත් මේකේ කරුණු ගොඩක් තිබීම නිසා මේක අපිට ගොඩක් වැදගත් පාඩමක් වෙනවා. ඉතින් මේකේ පළවෙනි කොටස අපි අවසන් කළා. ගිය සතියේ වෙළඳාම කියන එක මම චුට්ටක් ඒකේ නැවත මතක් කිරීමක් කරන්න. අපි මොනවද කළේ සහ කොතෙන්ට එනකන්ද අවසන් කළේ කියන එක. හරි. අපි මේකේ ගත්තොත් මුලින්ම හැඳින්වීම ගැන කතා කළා. ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ අපි වාණිජ්‍ය කියලා කියන්නේ මොකක්ද? වෙළඳාම සහ උපකාරක සේවා කියන්නේ මොනවද කියලා කතා කළා. ඊට මේ වෙළඳාම කොටස් දෙකයි කියලා අපි කතා කළා. එකක් තමයි දේශීය වෙළඳාම. අනිත් එක අපි කිව්වා විදේශීය වෙළඳාම. දේශීය වෙළඳාම වල කොටස් දෙකයි. තොග සිල්ලර ආනයන අපනයන මේක තමයි පුතේ අපි කතා කරගෙන ආවේ මේ වෙළඳාම කියන කොටස දාලා. ඉතින් මෙන්න මේ දෙක යටතේ අපි කතා කළා තොග වෙළඳාම යනු සහ සිල්ලර වෙළඳාම යනු කුමක්ද කියලා. ඊට පස්සේ මේ දෙන්නගේ ලක්ෂණ කතා කළා. ඊට පස්සේ මේ දෙන්නගේ වැදගත්කම කතා කළා. ඊට අමතරව සිල්ලර වෙළඳ ව්‍යාපාර වර්ග ගැන කතා කළා. ඊට පස්සේ මේ දෙන්නගේ තියෙන වෙනස්කම් ගැන කතා කළා. සමස්තයක් විදිහට මෙන්න මේ දේශීය වෙළඳාමේදී ඔන්න ඔය කියන කරුණු ටික ගැන විශේෂ අවධානයක් යොමු කරලා කතා කළා. දැන් ඔයගොල්ලන්ට මතක් වෙන්නේ නැති මේ මොනවද අපි කතා කරන්නේ? තොග වෙළඳාම කියලා කියන්නේ මොකක්ද කියලා කතා කළා. උදාහරණ කතා කළා. සිල්ලර වෙළඳාම කියන්නේ මොකක්ද කියලා කතා කළා. උදාහරණ කතා කළා. තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම අපිට දකින්න හම් වෙන ලක්ෂණ ටික අපි කතා කළා. ඊට පස්සේ අපි ගත්තොත් තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම කොහොමද අපිට වැදගත් වෙන්නේ කියලා අපි කතා කළා. ඊට පස්සේ මේ දෙන්න අතර තියෙන වෙනස්කම් ටික කතා කළා. මේ අමතරව විශේෂයෙන් සිල්ලර වෙළඳ ව්‍යාපාර වර්ග අපි කතා කළා. මහා පරිමාණ ස්ථාවර සිල්ලර වෙළඳ ව්‍යාපාර, සුළු පරිමාණ ස්ථාවර සිල්ලර වෙළඳ ව්‍යාපාර සහ සංචාරක වෙළඳ සුළු පරිමාණ සංචාරක වෙළඳ අපි කතා කළා. ඒවා තමයි අපි සිල්ලර වෙළඳ ව්‍යාපාර වර්ග විදිහට ගත්තේ. ඊට පස්සේ පුතේ අපි ආනයන සහ අපනයන කියන දෙකට ආවා. මේ දෙකේදී ආනයන කියන්නේ මොකක්ද අපනයන කියන්නේ මොකක්ද කියලා අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සහ මේ දෙක සම්බන්ධ පොඩි හැඳින්වීමක් අපිට කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම අපි ගත්තොත් ලංකාවෙන් ආනයනය කරන ලංකාවට ආනයනය කරන භාණ්ඩ අඩුම තරමේ 8ක් සහ ඒක ආනයනය කරන රට මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ කියලා කිව්වා. ඒ වගේම අපි ලංකාවේ වෙනත් රටවලට අපනයනය කරන භාණ්ඩ 8ක් සහ අපනයනය කරන රටවල් මොනවද කියන එක
දැනගෙන ඉන්න ඕනේ කියලා කිව්වා. ඒතකොට ආනයන අපනයන වෙළඳාමේදී අපිට අපි ගත්තොත් එහෙම සාමාන්‍ය පොදුවේ පිළිගත්ත ජාත්‍යන්තර මුදල් ඒකකයක් භාවිතා කරනවා කියලා අපි කතා කළා. ඊට අමතරව පුතේ මෙන්න මේ ක්‍රියාවලියේදී වෙළඳපොළ විෂමාචාර මොනවද කියලා වෙනම අපි කතා කළා. ඔන්න වගේ කරුණු ටිකක් ගැන අපි කතා කරා. හරි. අපිට තව එක කොටසක් මම හිතන්නේ ඉතුරුලා තියෙනවා. වැදගත් කොටසක්. ආනයන සහ අපනයන සීමා වීම රටකට කෙසේ බලපෑ හැකිද කියන එක. එතනින් අපේ මේ පාඩම අවසන් වෙනවා. ඔන්න ඔය ටික තමයි අපි සාකච්ඡා කරේ. මම මේ නැවත මතක් කළේ මේ ටික වැදගත් අපිට. හරි. පුතේ කාට හරි ඕන ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න. හරි මම කරන්න. පුතේ මෙන්න මේ ප්‍රශ්නය ටියුට් එක තියන අයට ටියුට් එකේ තියෙනවා. ටියුට් එක නැති අයට ප්‍රශ්න ලියා ගන්න පුළුවන්. ආනයන අපනයන සීමා වීම රටකට කෙසේ බලපායිද? ආනයනය සහ අපනයනයේ සීමා වීම රටකට කොහොමද බලපාන්න පුළුවන් කියලා අපිට අහනවා. අපි ගත්තොත් මොනවද සීමා වෙන්නේ පුතේ? ආනයන සහ අපනයන. අපි ගත්තොත් රටක විදේශීය වෙළඳාම කියන එක යටතේ අපිට තියෙනවා කොටස් දෙකක්. එකක් අපි කියනවා ආනයන, අනිත් එක අපි කියනවා අපනයන. ලංකාවේ වර්තමානයේ වෙද්දී මෙන්න මේ ආනයනය කියන එක සීමා වෙලා තියෙනවා කියලා අපිට දැක ගන්න පුළුවන්. ඒ ආනයන සීමා වීමත් එක්ක අපනයන සම්බන්ධව අපිට ගැටලු ඇති වෙලා තියෙනවා. හැබැයි අපි දන්නවා රජය විසින් දැනුම් දීලා තියෙනවා මෙන්න මේ භාණ්ඩ ආනයන සම්පූර්ණයෙන් නතර කරලා තියෙනවා සහ සමහරක් භාණ්ඩ තියෙනවා ආනයන සීමා කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ දවස්වල මෝටර රථ ආනයනය කියන එක රජය විසින් සම්පූර්ණයෙන් නතර කරලා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් සෙල්ලම් බඩු ඊට පස්සේ තව විවිධ භාණ්ඩ ලයිස්තුවක් අපි ගත්තොත් මේ වෙනකොට ආනයනය සීමා කරලා නැත්නම් ආනයනය නතර කරලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් එක්ක මේ වගේ අත්දැකීමක් එක්ක මේ ප්‍රශ්න මම ඔයගොල්ලන්ගේ ටියුට් එකට දැම්මේ පුතේ. විභාගයේදී අහන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපේ පේපර් එක හදන කාලෙදී මේ වකවානුව විදි සාමාන්‍ය පේපර් එක කලින් අවුරුදු වල නම් මේ විදි පේපර් එක බොහෝ දුරට හදලා අවසන් කරන අධීරයේ තියෙන්නේ. හැබැයි මේ අවුරුද්ද එක කොහොමද කියලා හිතා ගන්න අමාරුයි. ඒක නිසා සාමාන්‍යයෙන් අපිට සමාජය තුළ අහන්න දකින්න ලැබෙන මේ ආර්ථිකයට නැත්නම් අපේ විෂයට සම්බන්ධ කරුණු සම්බන්ධව ගොඩක් වෙලාවට විභාගදී ප්‍රශ්න අහනවා. ඉතින් ඒකත් එක්ක මට හිතෙනවා සමහරක් විට පේපර් එකට මෙන්න මේ වගේ ප්‍රශ්නකුත් දාන්න පුළුවන්. හේතුව තමයි මේක අපි අත්දකින අපිට නිතර අහන්න දකින්න හම්බ වෙන ගැටලුවක්. සහ ඒ ගැටලුවට අදාළ පසුබිම ගැන අපි අපේ විෂය ඇතුළේදී සාකච්ඡා කිරීම නිසා. එතකොට අපි ගත්තොත් දේශීය වෙළඳාම විදේශීය වෙළඳාමේදී ආනයන සීමා කළොත් අපිට මොනවද වෙන්න පුළුවන්? නිකන් හිතන්න අපි වෙනත් රටවල් වලින් ආනයනය කරන භාණ්ඩ තියෙනවා. දැන් අපි ගිය සතියේ ලිව්වා. අපි ආනයනය කරන භාණ්ඩ වර්ග 8ක් ලිව්වා. අපි ගත්තොත් එහෙම ලංකාව ආනයනය කරනවා खनिज तेल, मोटर रथ, ඊට පස්සේ විදුලි උපකරණ ඔය වගේ භාණ්ඩ වර්ග රාශියක් තියෙනවා පුතේ අපි ආනයනය කරනවා. ඒතර ප්‍රශ්නේ තමයි මේ ඔක්කොම නෙමෙයි යම් භාණ්ඩ ප්‍රමාණයක් යම් භාණ්ඩ වර්ග ටිකක් මේ වෙද්දී ආනයනය සීමා කරලා තියෙනවා. එතකොට ඒක රටක් විදියට අපිට කොහොමද බලපාන්නේ? අලගෙන දහස් දෙන්න පුළුවන්.
කොහොම අපිට බලපාන්න. අපිට ඒක මොන වගේද දැනෙන්නේ පුද්ගලයෝ විදියට සහ ආයතන විදියට. එකක් තමයි පුතේ. අපේ පරිභෝජනය සීමා වෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු අපිට හිතමු කිරිපිටි ආනයනය කිරීම තහනම් කළොත් එහෙම රජය අපිට මොකද වෙන්නේ? කිරිපිටි කියන නිෂ්පාදනය පරිභෝජනය කිරීමේ හැකියාවක් නැති. අපි ගත්තොත් මෝටර තානයනය තහනම් කළාට පස්සේ නැත්නම් නතර කළාට පස්සේ අපිට මෝටරත කියන භාණ්ඩය පරිභෝජනය කිරීමේ අවස්ථාව නැති වෙනවා. ඔන්න එකක් තමයි ඔන්න මම ඔයගලන්ට තව පහස් වෙන්න කියනවා. ආනයනයේ සීමා වුණොත් එහෙම අපිට මොකද වෙන්නේ? පරිභෝජන හැකියාව සීමා වීම. මේ භාණ්ඩ පරිභෝජනය කිරීමේ හැකියාව සීමා වෙනවා. තාම මොනවද තේරෙන්න පුළුවන්? අදහස් දෙන්න. අපිට දකින්න පුළුවන් අපිට එකක් තමයි තරඟකාරීත්වය අඩු වීම. දැන් දේශීය නිෂ්පාදනය සහ විදේශීය ආනයනත් එක්ක තරඟකාරීත්වයක් ඇති වෙලා තියෙනවා. මේ තරඟකාරීත්වයේ අඩු වීම. අපි ගත්තොත් මේක අපිට මොකටම දකින්න පුළුවන් අවස්ථාවක් තමයි. කිරිපිටි ආනයනයේ සීමා වීමත් එක්ක මොකද වෙන්නේ? දේශීය නිෂ්පාදකයන්ට තරඟකාරීත්වය අඩු වුණා. ඒතකොට ඒක අපිට හිතකර විදිහට බලපෑවද අහිතකර විදිහට බලපෑවද කියලා ඔයගොල්ලන්ට පේන්නේ නැති. මොකද හැමෝම මිල වැඩි කරද්දී දේශීය නිෂ්පාදකයෝ ඒගොල්ලන්ගේ මිල වැඩි කළා. අන්න එතකොට තරඟකාරීත්වය අඩු වීම ඊළඟට සමහර වෙලාවට පුතේ අපි ආනයනය කරන භාණ්ඩේ අපි භාවිතා කරන්නේ තවත් නිෂ්පාදනයක් සිදු කිරීමට නම්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි වෙනත් රටකින් මෝටර රථයක් නැත්නම් අපි හිතමු කෘෂි කර්මාන්තයට සම්බන්ධ භාණ්ඩයක් නැත්නම් අපි හිතමු ට්‍රැක්ටරයක් වගේ එකක් ආනයනය කරන්නේ අපේ කෘෂි කාර්මික කටයුතු සඳහා දායක කරගන්න නම් ට්‍රැක්ටර් වගේ දේවල් අපි හිතමු ගෙන්නන්න එක සීමා වෙච්ච ගමන් අපේ කෘෂි කාර්මික නිෂ්පාදනයට දායක කරගන්න තිබුණ හැකියාව නැති වෙනවා. එතකොට රට තුල නිෂ්පාදනය මොකද වෙන්නේ? අඩු වෙනවා. නැත්නම් නිෂ්පාදනයට අදාළ නැත්නම් නිෂ්පාදන සාධකවල හිගයක් ඇති වෙන්න පුළුවන්. නිෂ්පාදන සාධක හිගවීම නිසා නිෂ්පාදනය අඩුවීම. නිෂ්පාදනය අඩුවීම. හරි. ඒ වගේම තමයි මේකත් අයහපත් පැත්තේ. හැබැයි මේකේ යහපත් පැත්තකුත් අපිට දකින්න පුළුවන්. හොඳ පැත්තකුත් එකක් තමයි දේශීය නිෂ්පාදන වලට තියෙන ඉල්ලුම වැඩි වීම. අපිට මේ ප්‍රශ්නේ කියන්නේ පුතේ රටකට කෙසේ බලපා හැකිද කියලා තමයි අහන්නේ. ඒ හොඳටද නරකටද කියලා අපිට කියන්න. නිෂ්පාදන සඳහා තිබෙම අඩුවීම. පුතේ අපි ගත්තොත් ආනයන සීමා වීමත් එක්ක තියෙන ඉල්ලුම වැඩි වීම. දේශීය නිෂ්පාදන සඳහා ඉල්ලුම වැඩි වීම. ඒතර ඔන්න ඔය කියන බලපෑම් ටික ඔන්න ඔය කියන වෙනස්කම් ටික වෙන්න පුළුවන්.
ඉතින් මේ කියන එක ගැන පුතේ අපි මේ දවස්වල අත්දැකීමක් තියෙනවා. ඒක නිසා ටියුට් එකේ පුතේ රතු පැනෙන් තරුවක් දාගත්තත් කමක් නැහැ. මොකද බොහෝ විට අපි ගත්තොත් අපේ පේපර් එකේ ඔයගොල්ලන්ට පාස් පේපර්ස් බලද්දි හම්බ වෙයි. අපේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය මම කියන්නේ මේ MCQ එකට මේ අනිත් එක. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. අපි ඒකේ අනිවාර්ය ලකුණු අනිවාර්යෙන්ම උත්තර ලියන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි කොටසට ආවහම දෙවෙනි කොටසේ තියෙනවා පුතේ ප්‍රශ්න තුනක්. ඒකෙන් දෙකකට අපි උත්තර ලියන්න ඕනේ. ප්‍රශ්න තුනෙන් දෙකකට ලියන්න ඕනේ. ඒකේ 2 3 4 කියලා ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. දෙවෙනි කොටසේ 3 2 3 4 කියන ප්‍රශ්න වල හතරවෙනි ප්‍රශ්නේදී අපි දැකලා තියෙනවා ගොඩක් අවුරුදු වල ඔන්න ඔය වගේ සාමාන්‍යයෙන් අපිට ඉදිරියදා සමාජය තුලින් ගන්න පුළුවන් ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් මේකත් ඒ වගේ එන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට මේ වගේ අහුවාම මෙන්න මේ වගේ කිහිපයක් ලියලා විස්තර කරලා නම් අපිට සම්පූර්ණ අකුල ගන්න පුළුවන්. දැන් අපි කතා කළේ ආනයන සීමා කිරීම. ඒ කියන්නේ පුතේ අපි ගත්තොත් එහෙම අපි රටක් විදිහට රට තුලට ගේන ඒවා සීමා වෙනවා නම් අපි කියනවා ආනයන සීමා වෙනවා කියලා. ඒක අපනයන සීමා වුණොත් අපි හිතමු අපනයන සීමා වෙන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම GSP+ කියලා අපිට බදු සහනයක් තියෙනවා. ඒතකොට යුරෝපා රටවල් වලට අපේ ඇඟලුම් අපනයනය කරද්දී අපිට සාමාන්‍යයෙන් අය කරන තීරු ගාස් වලට අඩු ප්‍රමාණයක් අය කරන්නේ. ඒක නිසා අපේ භාණ්ඩ අනෙක් අපේ ඇඟලුම් අනිත් රටවල් වලින් අපනයනය කරන ඇඟලුම් වලට සාපේක්ෂව අඩු මිලකට යැවීමේ හැකියාව තියෙනවා. එතකොට යම් කිසි හේතුවක් නිසා අපේ අපනයන සීමා වුණොත් එහෙම අපිට වෙන්න පුළුවන් හොඳ සහ නරක බලපෑම් මොනවද? එකක් තමයි පුතේ දේශීය නිෂ්පාදනය පහළ යාම. අපි අපේ රට තුල නිෂ්පාදනය කරනවා එකක් අපේ පරිභෝජනය සඳහා අනිත් එක අපනයනය සඳහා. අපනයනයේ සීමා වෙච්ච ගමන් අපනයනයට සිදු කරන නිෂ්පාදනය නැති වෙලා යනවා. එතකොට සමස්තයක් විදිහට නිෂ්පාදනය දේශීය නිෂ්පාදනය පහළ යනවා. ඊට පස්සේ විදේශී ආදායම් ඉපයීම පහළ යාම. වර්තමානයේ අපි මුහුණ දෙන ලොකු ගැටලුවක් තමයි මේක. මොකද ඩොලරයගේ සාමාන්‍යයෙන් ස්ථාවර පවත්වන යන නම් අපේ ආනයන සමානව අපනයන තියෙනුනේ. හැබැයි අපි ගත්තොත් ඒක වෙනස් තත්ත්වයක තියෙන අපේ ආනයන සාමාන්‍යයෙන් අපනයනට වඩා වැඩි. ඒකත් එක්ක විදේශී ආදායම් ඉපයීම පහළ යන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ගත්තොත් අපේ අපනයන විදේශ රටවල් වලට යවන්න නොහැකි වීම නිසා දේශීය නිෂ්පාදනය පහළ යනවා, විදේශී ආදායම් ඉපයීම පහළ යනවා. ඒ වගේම රැකියා අවස්ථා හිමිවීම වෙන්න පුළුවන්. රැකියා අවස්ථා අහිමි වීම වෙන්න පුළුවන්. අපේ සමහරුන්ට රැකියාවන් නැති වෙන්න පුළුවන්. මොකද අපනයනය අරමුණු කරගනිමින් දැන් ලංකාවේ උදාහරණයක් විදිහට ගත්තොත් ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළව රැකියාවන් කරන ලක්ෂ ගානක පිරිසක් ඉන්නවා. ඒ පිරිසට ඍජු බලපෑමක් තියෙනවා. අපි ගත්තොත් GSP+ කියන බදු සහනය අපිට නැති වුණොත් අන්න ඒ වගේ අපිට අනෙක් පැත්තට බලපෑමක් තියෙනවා. හරි. ඔන්න ඔය වගේ පුතේ ආනයන සහ අපනයන සීමා වීමත් එක්ක රටකට බලපෑ හැකි ආකාරය අපිට විස්තර කරන්න පුළුවන්. පුතේ ටියුට් එකේ තියෙනවා ඔයගලන්ට ආනයන අපනයන සීමා වීම රටකට කෙසේ බලපෑ හැකිද කියලා. ඒකේ 9 වෙනි පිටුවේ ආනයන කියලා ලියලා මේ හතර ලියා ගන්න. 10 වෙනි පිටුවේ අපනයන කියලා ලියලා මේ තුන ලියා ගන්න. ටියුට් නැති අය පුතේ පොතේ ලියා ගන්න.
ඒ හරිද පුතේ? විනාඩියක් දෙන්නයි මට ලියන්න. හරි. තමම ලියාගත්ත නේද? පුතේ අපි ඊළඟ එකට යමු. ඉතින් අපේ වෙළඳාම කියන කොටස ඔතනින් අවසන් වෙනවා. වෙළඳාම කියන කොටස අවසන් අපි එන්න ඕනේ උපකාරක සේවා වලට. අපි බලමු. ඉතින් මේක මතනවා. අවශ්‍යයි ඉන්නවා නම් ලියා ගන්න බැරි වෙච්චා ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හරි. හරි. අපි පුතේ ඊළඟ කතා කරන්න තියෙන්නේ උපකාරක සේවා. ඉතින් අපි ගත්තොත් එහෙම වාණිජ්‍ය අපි ගත්තාම කොටස් දෙකයි කියලා කිව්වා. එකක් වෙළඳාම අනිත් එක උපකාරක සේවා. ඉතින් මේ උපකාරක සේවා යටතේ අපිට කතා කරන්න තියෙනවා හතරක්. බැංකු, රක්ෂණය, සංනිවේදනය සහ ප්‍රවාහනය. ඉතින් මෙන්න මේ ටික අපි සාකච්ඡා කරගෙන යන්නේ ඉදිරියට. ඒතර මේ ටික සාකච්ඡා කරලා ඉවරනම අපේ පාඩම අවසන්. හැබැයි මේ බැංකු කියන කොටස පුතේ ගොඩක් වැදගත් සහ ලොකු ප්‍රමාණයක් ආවරණය වෙන කොටස. හරි අපි යමු උපකාරක සේවා ව්‍යාපාරයකට වැදගත් වෙන ආකාරය විස්තර කරන්න. අපෙන් අහනවා මේ කතා කරන උපකාරක සේවා ටික කොහොමද ව්‍යාපාරයක් විදිහට ව්‍යාපාරයට වැදගත් වෙන්නේ? මේ තියෙන ව්‍යාපාරය නම් අපි ගත්තොත් කොහොමද මෙන්න මෙයාට මෙන්න මේගොල්ලන් වැදගත් වෙන්නේ? උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ ව්‍යාපාරය නුවරඑළියේ එළවලු වගා කරන ගොවියෙක් කියලා හිතන්නේ. ව්‍යාපාරය තමයි එළවලු වගා කිරීම. අයිතිකරු තමයි එළවලු වගා කරන ගොවියා. ඔන්න එයාගේ ව්‍යාපාරයට මේ කියන උපකාරක සේවා ටික උදව් වෙනවද? අපි ගත්තොත් එහෙම මේ ගොවියට වගා කරන්න අවශ්‍ය අපි දන්නවා ඉඩම සහ අනිකුත් දේවල් ටික තිබුණත් එයාට අවශ්‍ය අරමුදල් ටිකක් අවශ්‍යයි. මුලින්ම වගාවට අවශ්‍ය අමුද්‍රව්‍ය නැත්නම් බීජ මිලදී ගන්න ඕනේ. ඊට පස්සේ ඊට අදාළ පොහොර වර්ග නැත්නම් බිම් සකස් කිරීම සඳහා ඔය වගේ විවිධ කාර්යයන් සඳහා එයාට අරමුදල් අවශ්‍ය වෙනවා.
තරන්නේ අරමුදා සපයා ගැනීම සඳහා එයාට බැංකු සහ මූල්‍ය ආයතනවල සහයෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි එයා දන්නේ එයාට හරි අවිනිශ්චිතතාවයක් තියෙන එයාගේ අස්වැන්න එයාගේ වගාව සම්බන්ධව. ඒතර එයා ලොකු මුදලක් වැය කරලා එයාගේ ව්‍යාපාරය නැත්නම් එයාගේ ගොවිතැන් කටයුතු කළාට එයා දන්නේ හදිස්සියේවත් ගම් වතුරක් ඇවිල්ලා නැත්නම් නියගයක් ඇවිල්ලා නැත්නම් කෘමි උවදුරක් ඇවිල්ලා ඕ මොනවා හරි හේතුවක් නිසා එයාගේ අස්වැන්න හානි වෙලා යන්න පුළුවන්. එහෙම වුණොත් එයා ඒක සඳහා යොදපු සම්පූර්ණ වියදම නැත්නම් ඒ සඳහා එයාට දරන්න වෙච්ච සම්පූර්ණ පිරිවැය එයාට නැති වෙලා යන්න පුළුවන්. ඒතකොට ඒක එයාට අවදානම. ඒ නිසා එයාට මොකද කරන්න පුළුවන්? එයාට රක්ෂණය කියන උපකාරක සේවාව අවශ්‍ය වෙනවා. ගොවියෙක් ගත්තහම පුතේ එයාට තනියම වගා කටයුතු කරන්න බෑ. එයාට එයාත් එක්ක වගා කරන අනිත් ගොවියොත් එක්ක සංනිවේදනය කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ආගේ ගොවි සමිතියත් එක්ක සංනිවේදනය කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් රජයේ විවිධ නිලධාරීන් ඉන්නවා මේ සම්බන්ධව කටයුතු කරන. ඒ ගොවි නිලධාරීන් එක්ක සංනිවේදනය කරන්න වෙනවා. ඒ වගේම එයාට අවශ්‍ය අමුද්‍රව්‍ය නැත්නම් එයාට අවශ්‍ය උපකරණ නැත්නම් එයාට අවශ්‍ය බීජ වර්ග ලබා ගන්න සැපයුම් කරුවන් එක්ක එයාට සංනිවේදනය කරන්න වෙනවා. ඒ වගේම එයා අස්යන්න අලෙවි කරද්දී ගැනුම් කරුවන් එක්ක නැත්නම් තොග වෙලෙන්දන් එක්ක එයාට සංනිවේදනය කරන්න වෙනවා. ඒතර මෙයාගේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය පුරාවට මෙයාට සංනිවේදනය කිරීමක් අවශ්‍යයි. ප්‍රවාහනය ගත්තොත් එහෙම එයාට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික එයාට අවශ්‍ය භාණ්ඩ ටික ගෙන්න ගන්න එයාට ප්‍රවාහනය අවශ්‍ය වෙනවා. ඒ වගේම එදිනෙදා කටයුතු කරගෙන යද්දී එයාගේ ගොවිතැන් කටයුතු කරගෙන යද්දී එයාට ප්‍රවාහනය අවශ්‍ය වෙනවා. ඒ වගේම අවසානයේදී අස්වැන්න නෙලලා ඒක වෙළඳ පොළට රැගෙන යාම සඳහා යාට ප්‍රවාහනය අවශ්‍ය වෙනවා. මේ වගේ පුතේ මම ඔය ගත්ත එක උදාහරණයක් විතරයි. ඔය වගේ ගත්තොත් හැම ව්‍යාපාරයකටම මේ උපකාරක සේවා කියන අය උදව් කරනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ නමේම තියෙන උපකාරක සේවා. උදව් වෙන සේවා. ඒත් අපි මේක කලින් කතා කරාදී ව්‍යාපාර කියන එක කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් කියලා කිව්වා. එකක් තමයි කර්මාන්ත අනිත් එක තමයි වාණිජ්‍ය. කර්මාන්ත නැවත කොටස් දෙකයි කිව්වා අපි. ප්‍රාථමික කර්මාන්ත සහ ද්විතීයික කර්මාන්ත. මේ උපකාරක සේවා කියන අය කර්මාන්තවලටත් උපකාර කරනවා, වෙළඳාමටත් උපකාර කරනවා. කර්මාන්ත නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා එයාලා උදව් කරනවා. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා බාන බෙදා හැරීමට දාන වෙළඳාම සඳහා එයාලා උදව් කරනවා. ඒතර මේ නිසා අපි ගත්තොත් මෙන්න මේගොල්ලන්ට මේ තුන් දෙනාටම මෙයා මොකද කරන්නේ? උදව් කරනවා. ඒක නිසා තමයි අපි යාට කියන්නේ කවුරු කියලාද? උපකාරක සේවා කියලා. හරි. ඉතින් අපි ලියමු උපකාරක සේවා ව්‍යාපාරයකට වැදගත් වෙන ආකාරය විස්තර කරන්න කියලා අපිට කියනවා. අපි ඒකට ඡේදයක් විදිහට ලියමු. ඡේදයක් විදිහට ලියන්න. මිනිස් අවශ්‍යතා හා උවමනා. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කර ගැනීම සඳහා මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කර ගැනීම සඳහා ව්‍යාපාර විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ බෙදා හැරීම
භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදු කරනු ලබයි. සිදු කරනු ලබයි. හරි ඒකට මම ලියාගෙන පුතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ව්‍යාපාර වලට මෙන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදන ව්‍යාපාර වලට මෙන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදන ව්‍යාපාර වලට මෙන්න බෙදා හැරීම සඳහා දායක වන භාණ්ඩ හා සේවා නිෂ්පාදන ව්‍යාපාර වලට මෙන්න බෙදා හැරීම සඳහා දායක වන ව්‍යාපාර සඳහාද උපකාරක සේවා වැදගත් වේ. උපකාරක සේවා වැදගත් වේ. හරි. පුතේ අපි අනුච්ඡේදකෙන් ලියමු. උපකාරක සේවා මගින් ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට උපකාරක සේවා මගින් ව්‍යාපාර සාර්ථක කර ගැනීමට සහාය වන අතර ව්‍යාපාර වර්ධනය වීමත් සමග උපකාරක සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම සිදු වේ. උපකාරක සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම සිදු වේ. හරි. පුතේ ඔක තමයි අපිට මේ දෙක අතර සම්බන්ධතාවය විදිහට කතා කරන්න තියෙන්නේ. නැත්නම් අපි ගත්තොත් ඒ උපකාරක සේවා ව්‍යාපාරයකට වැදගත් වෙන ආකාරය ගැන කතා කරලා ඔක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒකෙදි අපි ගත්තොත් විශේෂයෙන්ම උපකාරක සේවා වල දායකත්වයෙන් ව්‍යාපාර වර්ධනය වෙනවා වගේම ව්‍යාපාර වර්ධනය වෙනවත් එක්ක උපකාරක සේවා වල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එතකොට උපකාරක සේවාවත් දියුණු වෙනවා. එතකොට මේ දෙන්න තියෙන්නේ හරියට අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. මේ උපකාරක සේවා එක්ක තමයි ව්‍යාපාර ඉහළට යන්නේ. මේ ව්‍යාපාර ඉහළට යනකොට උපකාරක සේවා වල තියෙන ඉල්ලුම වැඩි වෙද්දී මෙයාලත් නිකම්ම වර්ධනය වෙනවා. හරි. ඊළඟ පුතේ අපෙන් අහන්නේ බැංකු සේවාව ගැන. අපි දැන්